අයිබෝන් සියලු දෙනාටම අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ උසස් පෙළ භෞතික විද්‍යාව තුන්වෙනි පාඩම දෝලන තරංග. ඉතින් මේ දෝලන තරංග වල වැදගත්කම මොකක්ද? ඔයාලා දන්නවා ඔයාලට තියෙනවා විභාග ප්‍රශ්න පත්‍රයේ MCQ පේපර් එකක් ඒ වගේම විභාග රචනා සහ රචනා ප්‍රශ්න විදිහට ප්‍රශ්න කොටස් කෙරෙනවා. ඉතින් එතනදී අපි දැන් මේ සලකන දෙවෙනි පාඩමේ තුන්වෙනි පාඩමේ දෝලන හා තරංග කියන පාඩම අද සාකච්ඡා කරන්නේ. තුන්වෙනි පාඩම දෝලන හා තරංග කියන පාඩම අද සාකච්ඡා කරන්නේ. මේ පාඩම දෝලන හා තරංග කියන කොටස අපි සාකච්ඡා කරන්නේ. ඉතින් අපි දන්නවා විභාග ප්‍රශ්න පත්‍රයේ කොටස් කීපයකින් තමයි ඔයාලට ප්‍රශ්න හැදෙන්නේ. එතනදී අපි දන්නවා කෙටි ප්‍රශ්න MCQ බහුවර්ණ ප්‍රශ්න හම්බ වෙනවා. ඒ වගේම ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න විදිහට ප්‍රශ්න කොටස් කරනවා. එතනදී මම ඔයාලට විශේෂයෙන් කතා කරන්න බලන්නේ අපි දන්න කලින් ඉගෙනගත්ත අපි දෙවෙනි පාඩම දැන් ඉගෙන ගන්න යන තුන්වෙනි පාඩම. මේ දෙවෙනි පාඩමෙන් සහ තුන්වෙනි පාඩමෙන් කොහොමද විභාගයට ප්‍රශ්න ලැබෙන්නේ? දෙවෙනි පාඩමේ සාමාන්‍යයෙන් රචනා ප්‍රශ්න වල අනිවාර්යයෙන්ම යාන්ත්‍ර විද්‍යාවේ අනිවාර්ය ප්‍රශ්නයක් ලැබෙනවා. ඒ වගේම දෝලන තරංග අනිවාර්ය ප්‍රශ්නයක් ලැබෙනවා. ඒ කියන්නේ ලකුණු 7.5ක් අනිවාර්යයෙන් තියෙනවා. මේකෙත් ලකුණු 7.5ක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ වගේම ඊළඟට අපිට ලැබෙනවා ව්‍යුහගත රචනා. ව්‍යුහගත රචනා එකේ අනිවාර්යයෙන්ම දෝලන තරංග ප්‍රශ්නේ දෙයි. හැබැයි යාන්ත්‍ර විද්‍යාවක අනිවාර්ය නැහැ. එහෙම නැති වුණොත් පදාර්ථයේ යාන්ත්‍රික ගුණ එහෙම නැත්නම් මිනුම් උපකරණ වලින් මේ ප්‍රශ්නය ලැබෙනවා. ඊට අමතරව අපිට ලැබෙනවා ඊළඟට බහුවර්ණ ප්‍රශ්න. බහුවර්ණ ප්‍රශ්න සාමාන්‍යයෙන් 7ක් හෝ 8ක් තියෙනවා දෝලන තරංග වල. ඒ වගේම යාන්ත්‍ර විද්‍යාවෙත් 7ක් හෝ 8ක් තියෙනවා. අපි ඒ නිසා ලකුණු 8ක් විදිහට ලබා දෙනවා. මේකෙදි දෙවෙනි පාඩමේ සහ තුන්වෙනි පාඩමෙන් ඔබට ලකුණු 100කින් ලැබෙන ලකුණු ප්‍රමාණය. සාමාන්‍ය ආසන්න වශයෙන් ලකුණු 20ක ප්‍රමාණයක්. එතන ආසන්න වශයෙන් ලකුණු මේ පහ අපි ඇතෑරික 15ක ප්‍රමාණයක්. එහෙම නැත්නම් මේකත් එක්කත් 20ක ප්‍රමාණයක්. ලකුණු 40කට ආසන්න ප්‍රමාණයක් මේ දෙවෙනි පාඩමෙන් සහ තුන්වෙනි පාඩමෙන් තියෙනවා. ඒ නිසා ඔයාලා මේ පාඩමට ලොකු බරක් දෙන්න ඕනේ. පාඩම් දෙකට ලොකු බරක් දෙන්න ඕනේ. හරි? එhmenan අපි අද දවසේ අපි දෝලන හා තරංග කොටස සාකච්ඡා කරමු. ඉතින් මුලින්ම අපි දැනගන්නට ඕනේ දෝලනයක් කියන්නේ මොකක්ද කියන එක. ඒත් එක්කම මෙතන විශේෂ නමක් අපි වචනයක් හඳුනනවා අනුවර්තී චලිතය කියලා. අනුවර්තී චලිතය. එහෙම නැත්නම් අපි ආවර්තීය චලිතයක් කියලා කියනවා. එහෙම කියන්නේ හේතුව අනුවර්තී චලිතයක් හෝ ආවර්තී චලිතයක්. අනුවර්තී චලිතයක් එහෙම නැත්නම් ආවර්තී. මෙන්න මේ විදිහට නම් දෙකකින් චලිතය හඳුන්වනවා. මේකට හේතුව අනුවර්තී කියලා කියන්නේ නැවත නැවතත් සිදු වෙන නිසා.
ආවර්තය කියන්නේ නැවත නැවත සිදුවන චලිත. මෙතනදී අපි ආවර්ති චලිත විදිහට සලකන්න පුළුවන්. පිස්ටන් එකක් එහි මේ චලනය වීම, සරල අවලම්බයක් දොරඩේ වීම වැනි කරුණු ගන්න පුළුවන්. ඊට අමතරව ආවර්ති චලිතවල සංකීර්ණ චලිත තියෙනවා. අපිට වෙන් කළ හඳුනා ගන්න බැරි මට්ටමේ වූ සංකීර්ණ චලිත තියෙනවා. දැන් අපි හිතමු යම් චලිතයක් තියෙනවා ඊටම සංකීර්ණ චලිතයක්. යම් චලිතයක් තියෙනවා මේක ඉතා සංකීර්ණ චලිතයක්. මේකේ තියෙන චලිත විශාල ප්‍රමාණයක් තියෙනවා. අනුවර්තී චලිත විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ විශාල ප්‍රමාණ අනුවර්තී චලිත. එතකොට අපි මෙන්න මේ අනුවර්තී චලිත වෙන් කරලා හඳුනා ගන්න. වෙන් කරලා හඳුනා ගන්න. මේ වෙන් කරලා හඳුනා ගන්නවට කියනවා සරල අනුවර්තී චලිත. සරල අනුවර්තී චලිත. එතකොට සරල අනුවර්තී චලිත ගොඩක් එකතු වෙලා තමයි අනුවර්තී චලිත නැත්නම් ආවර්ත චලිත ඇති වෙලා තියෙන්නේ. අපි එතනදී සරල අනුවර්තී චලිතය ගැන කතා කරමු. මෙතනදී සරල කියන්නේ ලේසි කියන අදහස නෙමෙයි. සරල කියන්නේ සංකීර්ණ අනුවර්තී චලිතයක අඩංගු සරලතම අනුවර්තී චලිත හඳුනා ගැනීම තමයි මෙතනදී අපි කතා කරන්නේ. හරි? එමනම් පොඩි නෝට් එකක් දාගන්න පුළුවන්. ආවර්තී චලිත නැත්නම් අනුවර්තී චලිත කියලා එතන ලියා ගන්න. නැවත නැවතත් සිදුවන චලිත, නැවත නැවතත් එකම ආකාරයට සිදුවන චලිත අනුවර්තී චලිත ලෙස හඳුන්වනවා. අනුවර්තී චලිත ලෙස හඳුන්වනවා. නැවත නැවතත් එකම ආකාරයට සිදුවන චලිත අනුවර්තී චලිත ලෙස හඳුන්වනවා. ඊළඟට ඔයාලට එන්න ඕනේ සරල අනුවර්තී චලිත කියන මාතෘකාවට. සරල අනුවර්තී චලිතය කියන මාතෘකාවට එන්න. සරල අනුවර්තී චලිතය. හොඳයි. ඒ අර්ථය ලියා ගන්න මෙහෙම. මෙන්න මේ රූප සටහන ඇඳගත්තත් කමක් නැහැ. ලියා ගන්න. සංකීර්ණ අනුවර්තී චලිතයක සංකීර්ණ අනුවර්තී චලිතයක ඇති සංකීර්ණ අනුවර්තී චලිතයක ඇති ආකෘතිය විස්තර කිරීම සඳහා එහි සරලතම අවස්ථාව ලබා ගන්න. සංකීර්ණ අනුවර්තී චලිතයක ආකෘතිය විස්තර කිරීම සඳහා ඒ සරලතම අවස්ථාව උපයෝගී කරගන්න. එය සරල අනුවර්තී චලිත වශයෙන් හඳුන්වනවා. එය සරල අනුවර්තී චලිත ලෙස හඳුන්වනවා. හරි. අපි දැන් දන්නවා සරල අනුවර්තී චලිතයක් කියන්නේ මොකක්ද කියලා. අපි දැන් ඒක ගැන නැවතත් බලමු. අපි මෙන්න මේ විදිහට කල්පනා කරමු. එක කේන්ද්‍රයක් තියෙනවා. ඒ කේන්ද්‍ර දෙපසට මෙන්න මේ ආකාරයට. මේ පැත්තෙන් මෙහෙටත් x ප්‍රමාණයක් මෙහෙට චලනය වෙනවා. ඒ වගේම මේ පැත්තට x ප්‍රමාණයක් චලනය වෙනවා. මෙතන තමයි කේන්ද්‍රය. යම් කේන්ද්‍රයක් කේන්ද්‍ර කොටගෙන දෙපසට දෝලණය වීම තමයි සරල අනුවර්තී චලිතයක් කියලා කියන්නේ. මෙතනදී වැදගත්ම කාරණේ තමයි මූලික කේන්ද්‍රයක් තියෙනවා. ඒ කේන්ද්‍රයේ දෙපසට තමයි චලිතය සිද්ධ වෙන්නේ.
අන්න ඒ වගේ අවස්ථාවක් තමයි සරල අනුවර්තී චලිතයක් විදිහට අපි හඳුන්වන්නේ. ඉතින් ඊළඟ කාරණා මේ චලිතයේදී අපි මෙන්න මේ ගමන් කරන අංශුවේ ත්වරණය ඇති වෙන්නේ මෙන්න මේ කියන කේන්ද්‍රයේ දෙසට. අපි මේකට කියනවා කේන්ද්‍රය. මෙන්න මේ කේන්ද්‍රයේ දෙසට තමයි මේ අංශුවේ ත්වරණය ඇති වෙන්නේ. කේන්ද්‍රයේ දෙසට තමයි ත්වරණය ඇති වෙන්නේ. ඒක හොඳින් මතක තියාගන්න. ඒ වගේම විස්ථාපනයේ මනින්නේ කේන්ද්‍රයේ ඉඳලා ඉවතට. මම මේ ඊතලින් පෙන්නලා තියෙන එහා පැත්තට කියලා. කේන්ද්‍රයේ ඉඳලා ඉවතට තමයි විස්ථාපනයේ මනින්නේ. කේන්ද්‍රයේ ඉඳලා මේ පැත්තට තමයි විස්ථාපනයේ මනින්නේ. නමුත් ත්වරණය කියන එක මේ හැම වෙලාවෙම කේන්ද්‍රයේ දෙසට යොමු වෙලා තමයි තියෙන්නේ. අන්න ඒ කාරණේ තමයි අපි මුලින්ම අවබෝධ කරගන්න ඕනේ. ඒ නිසා ඒ සඳහා පොඩි සටහනක් දාගමු. සරල අනුවර්තී චලිතය යටතේම තමයි ලියාගන්න. යම් කේන්ද්‍රයක් හේතු කොටගෙන අංශුවක් දෙපසට දෝලණය වීම මෙහිදී සිදු කරයි. එහිදී විස්ථාපනයේ මනු ලබන්නේ කේන්ද්‍රයේ සිටය. විස්ථාපනයේ මනු ලබන්නේ කේන්ද්‍රයේ සිට දෙපසට වේ. විස්ථාපනයේ මනු ලබන්නේ කේන්ද්‍රයේ සිට දෙපසට වේ. ඊළඟ කාරණය ත්වරණය කියන එක. ත්වරණය සෑම විටම කේන්ද්‍රයේ දෙසට යොමු වී පවතී. ත්වරණය සෑම විටම කේන්ද්‍රයේ දෙසට යොමු වී පවතී. අනේ කාරණා ටික තමයි මුලින්ම අපි දැනගන්නට ඕනේ. හරි. එහෙමනම් අපි ඉදිරියට ගමන් කරමු. ඊළඟට අපි කතා කරන්න බලන්නේ මම ඔයාලට සරල අනුවර්තී චලිතය සිදුවන ආකාරය රූප සටහන් දෙකක් මගින් පැහැදිලි කරනවා. එතනදී අපිට සම්පූර්ණම ඒ සරල අනුවර්තී චලිතයේ සිදුවන ආකාරය පැහැදිලි කරගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට බලන්න. මේ තියෙන්නේ එක රූපය. මෙතන දෙක රූප. එක රූපේ මම මේ ආකාරයට විද්‍යා කරනවා. මේ වෘත්තයේ කේන්ද්‍රය මෙතන. කේන්ද්‍රයේ දෙපසට තමයි දෝලනය සිදු වෙන්නේ. මේක සලකනවා මෙතන තියෙන අංශුවක් ඔමේගා කියන කෝණික ප්‍රවේගයකින් ගමන් කරනවා. මෙන්න මේ පරිධිය ඔස්සේ ගමන් කරනවා. මෙන්න මේ ස්ථානට යලු ඔමේගා කියන කෝණික ප්‍රවේගය. අපි දැනගන්න ඕනේ මේ වෘත්තයේ අය ආර්ම වෘත්තයක තමයි ගමන් කරන්නේ. එයාට එතෙන්ට යන්න t කියන කාලයක් ගත වෙනවා. එයාගේ කෝණය θ කෝණයක්. ගිවාගෙන ගිහිල්ලා තියෙනවා. මෙතනදී මෙන්න මේ අංශුව මේ විදිහට ගමන් කරද්දී
මෙයාගේ හෙවණැල්ල එක් අවස්ථාවලදී මෙන්න මේ විදිහට ප්‍රක්ෂේපණය වෙනවා. එතනදී මේ අංශුව මේ පැත්තට යනවා වගේ තමයි දැනෙන්නේ. මෙයා රවුම කැරගෙද්දී මේ අංශුව මේ දෙපැසට දෝරණය වෙනවා. මෙන්න මෙයා කේන්ද්‍ර කරගෙන. එතනදී මෙන්න මේ අගය x විදියට සලකනවා. ඒක තමයි පළවෙනි රූපේ. දෙවෙනි රූපෙට ගියොත් එතනදී දෙවෙනි රූපෙදී මෙතන කේන්ද්‍රය තියෙනවා. මේකේ ඔමේගා කියන කෝණික ප්‍රවේගකින් ගමන් කරනවා. එයාගේ මෙන්න මේ වගේ අවස්ථාවකට එනවා. සිම්පල් t කාලයකදී මෙයාගේ කෝණයක් සිම්පල් θ. එතනදී අපි සිරස්ස තමයි එයාගේ ගන්න මෙන්න මේ y කියන උසක්. y කියන උස තමයි මෙතනදී සලකන්නේ. එයාගේ ආරේ සිම්පල් r වෙච්චි වෘත්තයක තමයි ගමන් කරන්නේ. මේ විදිහට අවස්ථා දෙකක් රූප දෙකක් අරගෙන මම ඔයාලට පැහැදිලි කරනවා x සහ y ඇසුරින්. හොඳයි බලමු අපි. මෙතනදී x වෙනුවට අපිට ගන්න පුළුවන් x සමානයි මෙන්න මේ r cos theta. මෙතන ගන්න පුළුවන් y සමානයි r sin theta. මේ theta වෙනුවට ලියන්න පුළුවන් භ්‍රමණ චලිතය ඉගෙනගෙන තියෙනවා omega t. omega t කියලා ලියන්න පුළුවන්. x වගේ අපිට මෙහෙම ලියන්න පුළුවන්. y සමානයි r sin omega t. මේ ආකාරයට අපිට එක රූපේ සහ දෙක රූපේ විස්ථාපන ලකුණු කරන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරනවා මේ අංශුවේ ප්‍රවේගය ගැන. මේ අංශුවේ ප්‍රවේගය ලැබෙන්නේ මෙන්න මේ ආකාරයට. මෙතන cos කියන එක අපි මේක අනුකලනයක් වෙන්නේ සිද්ධ වෙන්නේ. නමුත් අපි භෞතික විද්‍යාවේදී අනුකලනයක් සිදුවන ආකාරයක් ගැන කතා කරන්නේ නැහැ. හේතුව මෙතන මැත්ස් කරන දරුවන් සහ බයොලොජි කරන දරුවන් සිට නිසා මෙතනදී අනුකලනයක් ගැන කතා කරන්නේ නැතුව සූත්‍රයක් ගැන කතා කරනවා. නමුත් මේ සූත්‍රය කටපාඩම් කිරීමේ අවස්ථාවක් නැහැ. අපිට මේත් එක්ක ඉදිරියට ගමන් කරද්දී මේ අපිට ඉබේම මතකෙට එනවා. මේ ක්‍රමවේදය විතරක් මතක තියාගන්න. මේ ක්‍රමවේදය විතරක් කල්පනා කරන්න. මේ සූත්‍ර කටපාඩම් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් අපි බලමු නැවත. මෙතන cos theta අනුකලනයේදී අපිට ලකුණක් වෙනවා. මෙතන r omega වෙනවා sin theta sin omega t. මේ පැත්තේ ලැබෙන්නේ වෙනුවට ඉන් ලකුණක් ලැබෙන්නේ නැහැ මෙතන r omega cos omega t. ඉන් ලකුණක් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ අපි තොරණයක් මේක කතා කරනවා. මම ඔයාලට ඉස්සෙල්ලා දුන්න තොරණයක් ගැන කිව්වා. තොරණ සමාන වෙනවා ඍණ r omega වර්ග cos omega t. මේකත් අපිට තොරණයක් ගැන කතා කරන්න පුළුවන්. ඍණ r omega වර්ග sin omega t. ඊළඟ තොරණය කියන එක තව ටිකක් විස්තර කරනවා මේ ආකාරයට. මේ ඍණ ලකුණක් තියෙනවා. ඊට පස්සේ මම මෙතන ඔමේගා වර්ග කියන එක ගන්න. ඉතුරු වෙන්නේ r cos omega t. r cos omega t කියන්නේ x.
ඒක ලියන්න පුළුවන්. තේරුණාද? මෙතනම පැහැදිලි කරලා දෙන්නම්. විස්තර කරලා දෙන්නම් අවශ්‍ය නම්. ගුණ කිරීම r cos omega t දී. මේ r cos omega t වෙනුවට අපි ලියන්න පුළුවන් x කියලා. ඒ නිසා ඍණ omega වර්ග x කියන එක ඒ වෙනුවට ගන්න පුළුවන්. මේක සූත්‍රයක් ආකාරයෙන් අපිට ලැබෙනවා. මේ පැත්තට අපි යමු. මේ පැත්තට අපි යමු. හරි. මේ ටික පැහැදිලිනේ මේ ටික x විදිහට එනවා. ඉතින් අපිට මෙන්න මේ a කියන කොටස මම එක දෙකට බෙදලා තියෙනවා. මම ඊටු ටික මෙතනින් දාන්න. ඒතකොට a කියන එක අපිට ලියන්න පුළුවන් මෙතන හැටියට ඍණ ඔමේගා වර්ග x කියලා. මෙන්න මේක සූත්‍රයක් විදිහට අපිට ලබා ගන්න පුළුවන්. ඊළඟට මෙතනත් අපි බලමු ඒ ආකාරයටම ඍණ ඔමේගා වර්ග r sin omega t වෙනුවට දාන්න පුළුවන් y කියලා. ඒ නිසා a සමානයි මේ සූත්‍රය අපිට ලබා ගන්න පුළුවන්. එතනදී ওই සූත්‍රය ලැබෙනවා. ඉතින් අපිට ඊළඟට මේ තොරණයක් තියෙනවා නම් අනිවාර්යයෙන් මෙතන බලයක් තියෙනවා. තොරණයක් තියෙනවා නම් බලයක් තියෙනවා. ඒ නිසා මෙතන f සමාන m එදුවොත් එහෙම f වෙනුවට ගන්න පුළුවන් m ඊට පස්සේ අපි මෙතනින් ගමු a වෙනුවට ඍණ r omega වර්ග cos omega t. එහෙනම් මෙතන ලකුණක් වැටෙනවා r omega වර්ග cos omega t. මෙන්න මේ ආකාරය. මෙතනත් f වෙනුවට ලැබෙන එකට අපිට f වෙනුවට ලැබෙනවා ඍණ mr omega වර්ග sin omega t. වලට පැහැදිලි ඇති දැන් මෙතනදී ගන්න ආකාරයට f සමාන m දාපු ගමන් අපිට a වලට ආදේශ කරන්න පුළුවන් මෙතන තියෙන sin කොටස. මෙන්න මේ ආකාරයට අපිට ලැබෙනවා සූත්‍ර ටික. අපි දැන් මෙතනදී මෙන්න මේ විස්ථාපනයේ කාලය, ප්‍රවේගයේ කාලය, ත්වරණ කාල සහ බලය කාලය කියන මේ ප්‍රස්ථාර හතර එක රූපයටත් ඒ ප්‍රස්ථාර හතරම දෙක රූපයටත් ඊළඟට අඳින්න සූදානම් වෙනවා. බලමු එහෙනම් කොහොමද අපි මේ වගේ ප්‍රස්ථාර අඳින්නේ කියලා. ඔයාලා මේක ලියා ගන්න පුළුවන්. අවශ්‍ය අයට පුළුවන් වීඩියෝ එක නවත්තලා ලියා ගන්න. දැන් අපි බලමු x සමානයි r cos omega t කියන සූත්‍රයට අදාළව කොහොමද ප්‍රස්ථාරය ලැබෙන්නේ කියලා. එහෙනම් බලමු පළවෙනි රූපයට අදාළව අපිට ලැබුණු x සමානයි r cos omega t කියන සූත්‍රයට අදාළ ප්‍රස්ථාරය ලබා ගන්න කොහොමද කියලා. ප්‍රස්ථාරය ලබා ගන්න කොහොමද කියලා බලමු. හරි. මෙන්න මේ විදිහට අපි පටන් ගමු. අපට ලැබුණේ x සමානයි r cos omega t. r cos omega t. ඔයාලා දන්නවා cos වක්‍රය කියන්නේ මොකක්ද කියලා. cos වක්‍රය දාන්න. අපි cos වක්‍රය ඇඳුවොත් මේ විදිහට cos වක්‍රය ඇඳලා තියෙනවා එන්න මේ ආකාරයට. cos වක්‍රය. එතනදී cos වල උපරිමගය 1යි කියලා පුරා ගන්න. දැන් අපිට මේ දීලා තියෙන සූත්‍රයට අනුව අපි මුලින්ම බලමු t සමානයි බිඳුව වෙලාවට. t සමානයි බිඳුව විට මොකද වෙන්නේ?
මේක x අක්ෂය x අගය මේක t අගය t සමාන බිඳුව දැම්මොත් cos බිඳුව කියන්නේ 1යි එහෙනම් 1යි r කියලා කියන්නේ x සමානයි r වෙනවා එතකොට මෙතනදී r කියලා ගයක් එක්ක ඊළඟට x සමාන බිඳුව දාන්න x සමාන බිඳුව විතර මොකද වෙන්නේ බිඳුව සමානයි r cos omega t මෙන්න මෙයා බිඳුව වෙන්න ඕනේ නේද cos omega t බිඳුව කියලා කියන්නේ cos omega t බිඳුවයි කියලා කියන්නේ cos බිඳුවයි කියලා කියන්නේ cos theta බිඳුවයි කියලා කියන්නේ cos theta බිඳුවයි කියලා කියන්නේ උත්තරේ සම්පූර්ණ බිඳුව කියන්නේ theta කීයද කියලා අහන්න. පයි බෙදීම 2යි. එහෙනම් omega t කියලා කියන්නේ පයි බෙදීම 2. ඊළඟට වල ඉගෙනගෙන තියෙනවා t සමාන 2π බෙදීම omega කියලා. මෙන්න මෙතනදී omega මෙතෙන් ආදේශ කරොත් එහෙම අපට ලැබෙන්නේ 2π බෙදීම t සමානයි t වතාවක් t අපි t 1 කියලා ගමු මෙතන මෙන්න මෙතන t 1 සමානයි π බෙදීම 2යි π බෙදීම 2යි මේක තව ටිකක් විසඳලා ගත්තොත් අපිට t1 සමාන වෙනවා මම මේක වෙන් කරන්න t1 සමාන වෙනවා t π to π කැපෙනවා කැපිටල් t බෙදීම 4යි කියන්නේ කැපිටල් t බෙදීම 4යි කියලා ලැබෙනවා එතකොට අපිට මේ t1 කියන්නේ කැපිටල් t බෙදීම 4යි මෙතන තියෙනවා t2 මෙතන තියෙනවා t3 මෙතන තියෙනවා t4 අපිට t1 t2 t3 t4 හොයාගන්න පුළුවන් ඒක අපිට t1 හම්බුණා t1 කියන්නේ t බෙදීම 4යි t2 කියන්නේ t බෙදීම 2යි t3 කියන්නේ 3යි t බෙදීම 4යි t4 කියලා කියන්නේ t පුන ආකාරයට අපිට t වල ගියන් ටික ලබා ගන්න පුළුවන් කාලය ගත වෙන්නේ ඒ වගේම මෙතනදී බලන්න t2 කියලා කියන්නේ t බෙදීම 2ේදී t බෙදීම 2ේදී අපිට ලැබෙන්නේ t බෙදීම 2ේදී අපිට ලැබෙනවා ඍණ r. හරි. කාලෙ මෙතෙන්ට ආදේශ කරන්න තියෙන්නේ t බෙදීම 2ක් ආදේශ කරන්න තියෙන්නේ ඒක කාලය අක්ෂයට ආදේශ කරාම අපට ලැබෙන්නේ ඍණ r කියලා. ඔමේගා t බෙදීම 2ක් කියලා එන්නේ ඔමේගා t කියලා කියන්නේ 2යි π බෙදීම 2 කියන්නේ π කියලා එන්නේ cos π කියලා කියන්නේ ඍණ 1යි. ඒ ඍණ 1 තමයි ඍණ r විදිහට ලැබෙන්නේ. හරිද? ඒක අවශ්‍ය නම් ඔයාලා චුට්ටක් නැවත මේ වීඩියෝ එක නවත්ත කරලා චුට්ටක් හොඳින් බලන්න. අපි එහෙනම් දෙවෙනි රූපෙට යනවා. දෙවෙනි රූපෙට එතනදී x වල y වල තියෙන්නේ y සමානයි r sin omega t r sin omega t තියෙන. එතනදී r sin omega t අදාළව අපි අස්ථාරයන් දුක් මේ විදිහට sin වක්‍රය මෙන්න මේ ආකාරයකින්. එතන y මේක t. මේ තියෙන්නේ sin වක්‍රය. එතනදී අපිට sin වක්‍රයේදී ලාගයක් තියෙනවා මෙතන ලාගයක් තියෙනවා. හරි? අපි බලමු මුලින්ම t සමානයි බිඳුව විතර. t සමාන බිඳුව sin බිඳුවයි sin බිඳුව කියන්නේ බිඳුවයි y සමානයි බිඳුව. තාම මෙතන තියෙන්නේ t සමානයි බිඳුව. ඊළඟට y සමානයි බිඳුව අවස්ථාව ගමු බලන්න. y වලගේ
එක් අවස්ථා අපි අරන් බලමු. මෙතන t1 t2 මෙතන t3 මෙතන t4. ඒකෙත් අපිට කාලයන් ටික හොයාගන්න පුළුවන්. y සමාන බිඳුව වෙලාවට අපිට ලැබෙන්නේ බිඳුව සමානයි r sin omega t කිය. ඒකෙදි ඉතින් මෙයා බිඳුව වෙනවා. එතකොට sin omega t බිඳුව වෙන අවස්ථාව මොන අවස්ථාවේද sin omega t බිඳුව වෙන්නේ? එතනදී අපි දන්නවා sin omega t බිඳුව වෙන්නේ බිඳුව අවස්ථාව. මේක බිඳුව වෙනවා. එහෙනම් omega t සමාන බිඳුව වෙලාවට තමයි sin බිඳුව වෙන්නේ. ඒ වගේම තව අපිට ඉස්සරහට එනවා කෝණයන් කීපයක් එනවා. π වලදී 2යි π වලදී මේ sin θ කියන එක බිඳුව ලැබෙනවා. 2යි π කියන දේ ලැබෙනවා. ඉතින් අපිට ඊළඟට මෙතන කතා කරන්න පුළුවන් sin omega t වල උපරිම සහ අවමගයන් තියෙනවා. ඒ කියන්නේ මේ sin වලට ගන්න පුළුවන් අගයන් තමයි 1 සහ ඍණ 1. එතනදී අපි කතා කරනවා sin වලට 1 දැම්මොත් sin θ වලට 1 දැම්මොත් y සමානයි r වෙනවා. මේ මෙතෙන්ට r වෙනවා. sin වලට ඍණ 1 දැම්මොත් මෙතන ඍණ r වෙනවා. ඔන්න ඔය විදිහට අපිට මේ ප්‍රස්තාර ලැබෙනවා. ඒතර අපිට ඉහළ සහ පහළ අගයන් ගන්න පුළුවන්. ඊට θ වල අගය නැත්නම් omega t කියන්නේ θ බිඳුව π 2යි π ආදී වශයෙන් ගමන් කරනවා. මෙතනදී බිඳුව π 2යි π විදිහට omega t බිඳුව අවස්ථාවේදී θ කියන එක හසුරව ගන්න පුළුවන් අපිට. එතනදී කාලය ගත වෙන විදිය බලන්න පුළුවන්. ඒක කාලය කියන්නේ අපිට මෙතනත් වෙන්නේ මෙන්න මේ විදිහටම t බෙදීම t එක කියන්නේ t බෙදීම 4යි t2 කියලා කියන්නේ t බෙදීම 2යි t3 කියලා කියන්නේ 3යි t බෙදීම 4යි t4 කියලා කියන්නේ කැපිටල් t වෙනවා. හරි මෙන්න තමයි අපිට දෙවෙනි කොටසේ පළවෙනි රූපේ සහ දෙවෙනි රූපේ විස්ථාපනය සම්බන්ධව කතා කරන්න තියෙන්නේ. හරි. එහෙනම් අපි ඊළඟට අපි යොමු වෙනවා ප්‍රවේග සම්බන්ධ ප්‍රස්තාව වලට. प्रवेग संबंध प्रस्ताव प्रवेग संबंध प्रस्तावවලදී වට සූත්‍රය මතක් ඇති සූත්‍රයක් තියෙනවා. දන්නවා එක v සමාන පළවෙනි රූපයට දාලා වෙන්නේ v x වලට තිබුණේ x සමානයි r cos omega t කියන එක. එතකොට අපි ඒකේ හදාගත්ත සූත්‍රය වෙන්නේ v සමානයි ඍණ r omega sin omega t. ඍණ r omega sin omega t. ඒ පළවෙනි රූපෙට. ඊළඟ දෙවෙනි රූපෙට එනවා v සමානයි r omega cos omega t. හරි v සමානයි r omega cos omega t කියලා දෙවෙනි රූපෙට ලැබෙනවා. අපි දැන් බලමු මේ රූප දෙකේ කොහොමද ප්‍රවේග කාල වක්‍ර ලැබෙන්නේ කියලා.
ප්‍රවේග කාල වක්‍ර ලැබෙන ආකාරය දැන් බලමු. ප්‍රවේගය සමානයි ඍණ r ඔමේගා sin ඔමේගා t. එතන sin ඔමේගා t. sin ඔමේගා t. මේ පැත්තේ ලැබෙන දෙවි රූපය v සමානයි r ඔමේගා මෙතන ඍණෙන්නේ නැහැ. cos ඔමේගා t. මේ විදිහට අපිට සූත්‍ර දෙක ලැබෙනවා. දැන් අපි බලමු මේ දෙන්නගේ ප්‍රස්ථාර දෙක කොහොමද නිර්මාණය කරන්නේ කියලා. මෙතනදී ඔයාලා දන්නවා sin වක්‍රය සාමාන්‍ය විදිහටම තියෙනවා. නමුත් මෙතනදී ඍණ ලකුණක් තියෙන නිසා sin වක්‍රය උඩ යට මාරු කරනවා අපි. මෙන්න මේ විදිහට. sin වක්‍රය මාරු කරන්න. මෙතෙන්ට v මෙතෙන්ට t. මෙතනදී අර ඉස්සල්ලා විදිහටම t බෙදීම 4යි t බෙදීම 2යි 3යි t බෙදීම 4යි මෙතන t බෙදීම t විතරයි. මේ ආකාරයට අපිට කාලය ලැබෙනවා. ඒ වගේම අපි උස ගත්තොත් එහෙම මේ උඩ මාගේ ගන්න පුළුවන් යට මාගේ ගන්න පුළුවන්. උඩ මාගේ කියලා කියන්නේ sin වලට ගන්න පුළුවන් අවස්ථා දෙකයි මම කිව්වා. ධන 1 සහ ඍණ 1. ධන 1 ආදේශ කරපුවාම ඍණ ඔමේගා t මෙතෙන්ට එන්නේ. ඍණ r ඔමේගා මෙතෙන්ට එන්නේ. ඍණ 1 ආදේශ කරපුවාම ධන r ඔමේගා මෙතෙන්ට එන්නේ. මෙන්න මේ ආකාරයට තමයි ප්‍රවේග කාල වක්‍රය තීරණය කරන්නේ. ඊළඟ මෙයාගේ මෙතෙන්ට ගත්තොත් එහෙම මෙයාගේ මේ තියෙන කාලය තියෙන්නේ ප්‍රවේගය. එතනදී cos කියන වක්‍රයේ තියෙන්නේ cos වක්‍රයේ සාමාන්‍ය විදිහට මෙන්න මේ ආකාරයට පවතිනවා. දෙට උපාහක මෙන්නේ නැහැ. ඒක විතරයි. මේ තියෙන එක ආවර්තයක් කරලා තියෙන්නේ. ඒක t බෙදීම 4යි 3යි t බෙදීම t බෙදීම 2යි 3යි t බෙදීම 4යි t. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ. මෙතනදී cos වලටත් ඍණ 1 ධන 1 තමයි උපරිම උපරිම තියෙන්නේ. ඒකට අපි උපරිමගේ ධන 1 ආදේශ කරපුවා මෙතන ධන 1 ධන ඍණ 1 දාමු. උපරිමගේ ආදේශ කරපුවාම ධන 1 ආදේශ කරපුවාම r ඔමේගා ඍණ 1 ආදේශ කරපුවාම ඍණ r ඔමේගා. මේ කියන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාර දෝලන හතරංග පාඩමේදී ලැබෙන සරල අනුවර්තී චලිතයකට අදාළව ප්‍රවේග කාල වක්‍රය. ඊළඟට අපි යමු ත්වරණ කාල වක්‍රය කොහොමද අඳින්නේ කියලා බලන්න. ඊට අදාළ සූත්‍රය වල දන්නවා. ඒකත් අපිට sin හෝ cos ආකාරයෙන් තමයි තියෙන්නේ. ත්වරණ කාල වක්‍රවල. ත්වරණ කාල වක්‍රවල sin හෝ cos ආකාරයට තිබුණේ. අන්නේ සූත්‍ර දෙක ලියා ගන්නවා. ඊට පස්සේ අපි කොහොමද යාගේ ප්‍රස්ථාර අඳින්නේ කියලා පොඩින් බලමු. එතනදිත් මම ඔයාලට කියන්න ඕනේ මුලින් දෙයක්. පළවෙනි රූප සටහනේ අපිට ලැබුණේ x සමානයි r cos omega t. ඒ රූප සටහනෙම v වෙනුවට ලැබෙන්නේ v සමානයි ඍණ r omega sin omega t. v සමානයි ඍණ r omega sin omega t. ඊළඟට ත්වරණයකෙදී ත්වරණය a සමානයි ඍණ r omega වර්ග cos omega t. හරි. අපි ඒක ලියාගමු. සූත්‍රේ a සමානයි ඍණ r omega වර්ග cos omega t කියන සූත්‍රය. මේක තමයි පළවෙනි රූප සටහනට අදාළව ත්වරණ කාල සූත්‍රය. ඊළඟට දෙවෙනි රූප සටහනේ a සමාන වෙනවා ඍණ r omega වර්ග sin omega t කියන එක. මතක ඇති ඔබට සූත්‍ර ටික.
එහෙනම් අපි මෙතනදී බලමු කොහොමද ත්වරණ කාල වක්‍රය අඳින්නේ කියලා. ත්වරණ කාල වක්‍රය අඳින්නේ. ඒ බලමු. එතනදී ඔයාලට පුළුවන් මේ විදිහට ප්‍රස්ථාරය අඳ ගන්න. මේක කාලය, මේක ත්වරණ. මේක ත්වරණ. කොස් වලට ලැබෙන්න පුළුවන් අවස්ථා දෙකයි එක සහ ඍණ එක. එක අවස්ථාව ලැබුණොත් ගමන් ඒ වගේම මෙතන ඍණ කියලා එකක් තියෙනවා. ඍණ නම් අපි කොස් වක්‍රය අඳින්නේ මේ පැත්තෙන්. මේ ආකාරයට. එතකොට මෙතන t වෙනවා. හරි. මෙතන t වෙනවා. මෙතන 3යි t බෙදීම 4 වෙනවා. මෙතන t බෙදීම 2 වෙනවා. මෙතන t බෙදීම 4 වෙනවා. මෙතනදී එක ආදේශ කරොත් එහෙම ඍණ r ඔමේගා වර්ග. ඍණ එක ආදේශ කරොත් ධන වෙනවා. ධන r ඔමේගා වර්ග. මේ ආකාරයට අපිට පුළුවන් ත්වරණ කාල වක්‍රය ගන්න. මේ පැත්තත් ඒ විදිහට ගන්න පුළුවන්. මෙතන පවතින්නේ සයින් වක්‍රයක්. ඒක ඍණ. ඒ නිසා අපි මෙන්න මේ ආකාරයෙන් මේ පැත්තෙන් පටන් අරගෙන මෙහෙම ඉවර කරනවා. මෙතනදී t බෙදීම 4යි, මෙතන t බෙදීම 2යි, මෙතන 3යි t බෙදීම 4යි, මෙතන t වෙනවා. හරි. ඔය ආකාරයට තමයි ඒ t වක්‍රය ලැබෙන්නේ. එතනදී සයින් වලට ගන්න පුළුවන් අගයන් දෙක එක සහ ඍණ එක. එක ආදේශ කරොත් අපි මෙන්න මෙතන දෙන්නේ ඍණ r ඔමේගා වර්ග. ඍණ එක ආදේශ කරොත් එම මෙතන r ඔමේගා වර්ග කියලා ලැබෙනවා. මෙන්න මේ ආකාරයට තමයි දෝලන හතරංග පාඩමේදී ත්වරණ කාල වක්‍ර දෙක දෙන්නේ x අක්ෂයට සහ y අක්ෂයට අදාළව. එhmenan අපි ඊළඟට අවසාන කොටසේ තියෙන බලය සම්බන්ධව බලය සහ කාලය අතර සම්බන්ධ තියෙන ප්‍රස්තාරයන් එක අපි ඊළඟ කතා කරනවා. ඒ ප්‍රස්තාර අවසන් වෙන්නේ ආකාරයට බලය යටතේ තියෙන ප්‍රස්තාරයේදී වලට මතක ඇති. අපව මතක් කරගන්න 1 2 3 4 කියලා. පළවෙනි රූපයේ x අක්ෂයේ පටන් ගත්තේ අපි x අක්ෂයේ පටන් ගත්තේ අපි x සමානයි r cos ඔමේගා t කියලා. එතනදී ත්වරණයේ විදිහට අපි ආවේ ත්වරණය සමානයි ඍණ r ඔමේගා වර්ග cos ඔමේගා t කියලා. ඍණ r ඔමේගා වර්ග cos ඔමේගා t කියලා තමයි ත්වරණය ආවේ. අපි ඒක ත්වරණය f සමාන m ට ආදේශ කරලා අපි f වෙනුවට ගත්තා f සමානයි ඍණ mr ඔමේගා වර්ග cos ඔමේගා t කියලා මතක ඇතිවලට. ඒ වගේම මේ පැත්තේ f සමානයි ඍණ r mr ඔමේගා වර්ග mr ඔමේගා වර්ග sin ඔමේගා t. මෙන්න මේ ආකාරයට බලය සඳහා සූත්‍ර දෙකක් ගත්තා. එතනදී වල ප්‍රස්තාරය අඳින මේ විදිහට බලයට අදාළවත් එතන cos වක්‍රය තියෙන්නේ. cos වක්‍රයේ ඍණ පැත්ත. ඒ නිසා මෙහින් අඳින්නේ මෙන්න මේ ආකාරයට cos වක්‍රයේ ඍණ පැත්ත තියෙන්නේ. ඉතින් මෙතනදී t වෙනවා 3යි t බෙදීම 4යි. මෙතන t බෙදීම 2යි. මෙතන t බෙදීම 4යි. මෙතනදී ඉහළ පහළ අගයන් දෙක ගැන කතා කරන්න ඕනේ. මෙයාට ධන එක දැම්මොත් එහෙම ඍණ mr ඔමේගා වර්ග ඍණ එක දැම්මොත් එහෙම මෙයාට mr ඔමේගා වර්ග. ඒ වගේම මෙතන ප්‍රස්තාරයට අපිට බලන්න පුළුවන් ඔය වගේම ඔයාලට දැන් මේක ප්‍රශ්නයක් නෑ ලේසි බලන්න තියෙනවා. කාලය අක්ෂයක sin කියන එකේ ඍණ පැත්තට ගිහිලා තියෙනවා. ඒ නිසා අපි මේකේ මේ පැත්තෙන් තමයි sin වක්‍රය අඳින්නේ. මෙතන t මෙතන 3යි t බෙදීම 4යි. මෙතන t බෙදීම 2යි. මෙතන t බෙදීම 4යි. මේ ඉහළගේ සහ පහළගේ අතර ගන්න තේරෙනවා දැන්. පහළගේ අපි මුලින්ම ගමු. මෙතන ධන එක දාලා ඍණ mr ඔමේගා වර්ග මෙතන ධන mr ඔමේගා වර්ග. මේ ආකාරයට තමයි අපි දෝලන හතරංග යටතේ මුල් කොටස අවසන් වෙන්නේ. අපි තවත් දවසකදී ඊළඟ කතා කරන්න බලාපොරොත්තු